අපි මේ ගිය සතියේ අන්තිමට කතා කරේ ඊස්ටර්න් සේතුව මූලධර්මය සහ විභව බෙදුම් ගැන කතා කරේ. ඒතර අද අපි කතා කරන්න යන්නේ එතන ඉඳන් ඉස්සරහට. අද මම කතා කරනවා මේ ඔයගොල්ලන්ට පොඩි අලුත් මාතෘකාවකට එනවා විද්‍යුත් ජවය කියන ඒකක ගැන අපි අද කතා කරනවා. හරි. මාතෘකාව ලියගන්න විද්‍යුත් ජවය. electrical power. Right. විද්‍යුත් ජවය කියන අපි හැඳින්වුවොත් එහෙම හඳුන්වන්න පුළුවන්. දැන් විදුලි උපකරණයක් මොකක් හරි විදුලි උපකරණයක් එහෙම නැත්නම් විදුලි යන්ත්‍රයක්. ඒතර විදුලි උපකරණ කිව්වොත් හීටර්ස්, බල්බ්, ඔය එහෙම නැත්නම් ටීවී එකක්, රේඩියෝ එකක් මොන හරි ඒ වගේ විදුලි උපකරණ කියනවා. ඊට විදුලි මෝටර, විදුලි පරිණාමක වගේ විදුලි යන්ත්‍ර කියලා කියනවා. ඒතර මේ විදුලි උපකරණයක හෝ විදුලි යන්ත්‍රයක ක්‍රියාකාරී විදිහට එළියට දෙන ජවය අපි විද්‍යුත් ජවය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ප්‍රයෝජනවත් විදිහට එළියට දෙන ජවය විද්‍යුත් ජවය කියලා අපි හඳුන්වනවා. එතකොට විද්‍යුත් ජවය කියලා අපි හඳුන්වන්නේ ඒක කාලයක් තුලදී. ඒ කියන්නේ යම්කිසි කාලයක් තුලදී ඒ උපකරණයේ හරි යන්ත්‍රයේ හරි අපිට ප්‍රයෝජනවත් දෙන කොච්චර ශක්ති ප්‍රමාණයක් කොච්චර ජූල් ප්‍රමාණයක් ලබා දෙනවද කියන එක තමයි විද්‍යුත් ජවය කියලා හඳුන්වන්නේ. එතකොට අපි ඔක කතා කරන්නේ සම්මත එක්කත් එක්ක ගත්තොත් ශක්තියමයිනවා ජූල් වලින් කාලයමයිනවා තප්පර වලින්. එතකොට අපි සම්මත එකක විදිහට ගත්තොත් තප්පර එකක් තුලදී අපිට ලබා දෙන නැත්නම් උපකරණය මගින් පිට කරන ජූල් ප්‍රමාණය අපි හඳුන්වනවා විද්‍යුත් ජවය කියලා. ශක්ති ප්‍රමාණය හඳුන්වනවා විද්‍යුත් ජවය කියලා. right. මාතෘකාව ලියා ගන්න. විද්‍යුත් ජවය. right. හැඳින්වීම ලියා ගමු. ඒකක කාලයක් තුලදී ඒකක කාලයක් තුලදී ඒකක කාලයක් තුලදී ඒකක කාලයක් තුලදී වරහන් ඇතුලේ දාගන්න 1 සෙකන්ඩ්. ඒ කියන්නේ තප්පර එකක්. ඒකක කාලයක් තුලදී පිට කරනු ලබන ඒ කාලයක් තුලදී පිට කරනු ලබන නැතහොත් උත්සර්ජනය කරනු ලබන නැතහොත් උත්සර්ජනය කරනු ලබන ශක්ති ප්‍රමාණය විද්‍යුත් ජවය ලෙස හැඳින්වේ. ඒක කාලයක් තුලදී උත්සර්ජනය වන ශක්ති ප්‍රමාණය විද්‍යුත් ජවය ලෙස හැඳින්වේ. right. අපි එතකොට ප්‍රතිරෝධමය බැරයක් ගන්නවා. ප්‍රතිරෝධමය බැරයක්. ඉස්සරම අපි ප්‍රතිරෝධමය බැර කතා කරන්නේ. ප්‍රතිරෝධමය බැරයක් ගත්තොත් අපිට ප්‍රතිරෝධමය බැරයක ශක්ති උත්සර්ජනය පහත විදිහට අපිට කතා කරගන්න පුළුවන්. ඊට පස්සේ අනුමාත්‍රිකාවක් විදිහට ලියා ගන්න. අනුමාත්‍රිකාවක් විදිහට ප්‍රතිරෝධමය බැරයක ජවය සෙවීම. ප්‍රතිරෝධමය බැරයක ජවය සෙවීම. මේ ඔයගොල්ලන්ට ඇහෙනව නේද මම කතා කරන එක ගැටලුවක් නෑ නේද? සද්ද ඇහෙනවනේ ඔයගොල්ලන්ට නේද? මට මැසේජ් එකක් දැන් සද්ද ඇහෙනව නේද? right. මම මියුට් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට කතා කරන්න බැරුව ඇති. ඇහෙනවනේ පොඩි මැසේජ් එකක් දැන් සද්ද ඇහෙනව නේ? right.
එතන අපි බලමු ප්‍රතිරෝධ වේ බැරේකේ Java. අපි ප්‍රතිරෝධයක් ගත්තොත් මෙන්න ප්‍රතිරෝධයක් දෙනවා. මේ ප්‍රතිරෝධයට දෙනවා V කියලා වෝල්ටේජතාවය. R කියලා ප්‍රතිරෝධයක් තියෙනවා. මේක දෙනවා V කියලා වෝල්ටේජතාවය. එතකොට මෙයා තුලින් I කියලා ධාරාවක් ගමන් කරනවා. V කියන වෝල්ටේජතාවයක් තියෙනවා, R කියලා ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට I කියලා ධාරාවක් ගමන් කරනවා. එතකොට අපි ඕම්ගේ නියමයට අනුව මෙන්න මේ ටික දන්නවා. V සමාන වෙනවා I R. එතකොට අපි I යුක්ත කරොත් I සමාන වෙනවා V බෙදීම R. R යුක්ත කරොත් R සමාන වෙනවා V බෙදීම I. අපි මේක ඉගෙනගෙන තියෙනවා කලින්. ඕම්ගේ නියමය. එතකොට අපි ජවය ගැන කිව්වොත් මෙන්න මෙයාගෙන් උත්සර්ජනය වෙන ජවය, මේ ප්‍රතිරෝධයෙන් උත්සර්ජනය වෙන ජවය අපි P කියලා ගත්තොත්, අපි මේකේ උත්සර්ජනය ජවය P කියලා ගත්තොත් මෙන්න මේ P කියන ජවය සමාන වෙනවා ප්‍රතිරෝධයේ දෙපස පීඩන වෝල්ටේජතාවය සහ ධාරාවේ ගුණිතයට. ප්‍රතිරෝධයේ දෙපස පීඩන වෝල්ටේජතාවය සහ ධාරාවේ ගුණිතයට. එහෙමනම් මට ලියන්න පුළුවන් P සමාන වෙනවා V I. මොන එක සමීකරණයක් ගොඩනැගෙනවා. එහෙමනම් මම තව සමීකරණ අතුරු සමීකරණ මේකෙන් ගොඩනගා ගත්තොත් P. එතන මෙතන I වෙනුවට දාන්න පුළුවන් මට මෙතන V වර්ග බෙදීම R. I වෙනුවට ආන්සර් කරගමු V වර්ග බෙදීම R. එහෙනම් මෙතන කියනවා P සමානයි V වර්ග බෙදීම R. I වෙනුවට V බෙදීම R දාන්න පුළුවන්. ඒක එතනින් ඒ සමීකරණය එනවා. එහෙම නැත්නම් මට P සමානයි VI කියන සමීකරණයට නැත්නම් මේක පිළිගන්න නම් P සමානයි මෙන්න මේ VI කියන සමීකරණයට V වෙනුවට ආදේශ කරන්න පුළුවන් I වරක් R. එහෙනම් V වෙනුවට මම I වරක් R දැම්මොත් I වරක් R වරක් R වෙනවා. sorry. I වරක් R වරක් I වෙනවා. ඒතර I ගෙන් වැඩි වුණාම වෙනවා I වර්ග R. V සමානයි I වර්ග R. ඒතර අපිට මෙන්න මේ මූලික සමීකරණයට මෙන්න මේ ඉහත සමීකරණ ආදේශ කරලා මූලික සමීකරණයට ඉහත සමීකරණ ආදේශ කරලා අපිට උප සමීකරණ දෙකක් ගොඩනගා ගන්න පුළුවන්. එතන මට ජවය හොයන්න වෙනවා සමීකරණ තුනක්. P සමානයි VI, P සමානයි V වර්ග බෙදීම R, P සමානයි I වර්ග R. P සමානයි I වර්ග R. එතකොට බලන්න මෙන්න මෙහෙම. දැන් අපිට ගැටලුවකදී ජවය සම්බන්ධ ගැටලුවකදී ඉන්න සංරචක තමයි P, I, V, R. මේකෙන් අපිට ගැටලුවේදී P, I, V කියන ටික දීලා තියෙනවා නම් නැත්නම් P, I, V එක්ක නම් සම්බන්ධ වෙන්නේ. නැත්නම් මොනාරි P, V, I එක්ක සම්බන්ධ වෙනවා නම් මෙන්න මේ සමීකරණය පාවිච්චි කරනවා. එහෙම නැත්නම් P, V, R එක්ක සම්බන්ධ වෙනවා නම් මේ සමීකරණය පාවිච්චි කරනවා. P I R එක්ක සම්බන්ධ වෙනවා නම් මේ සමීකරණය පාවිච්චි කරනවා. එතකොට මෙන්න මෙතනින් දීලා තියෙන දත්තයන්ට අනුව තමයි අපි තීරණය කරන්නේ මෙන්න මේ සමීකරණ තුනෙන් මොන සමීකරණයද මම තෝරාගන්නේ කියන එක. එතකොට අපිට දීලා තියෙන දත්තයන් එක තමයි අපි තීරණය කරන්නේ මේ සමීකරණ තුනෙන් කොයි සමීකරණයද තෝරාගන්නේ කියලා. right. මේ උත්තර නැද ගන්න මේක විතරක් අරගන්න. උත්තර නැද ගන්න.
right ලියා ගන්න ඕම්ගේ නියමයට අනුව පහත සමීකරණ දැක්විය හැකිය. ඕම්ගේ නියමයට අනුව පහත සමීකරණ දැක්විය හැකිය. V සමානයි IR. එතන මේකෙන් I යුක්ත කරොත් I සමානයි V බෙදීම R. R යුක්ත කරොත් V බෙදීම I. R සමානයි V බෙදීම I. ඊට පස්සේ ලියා ගන්න ඉහත ප්‍රතිරෝධයේ උත්සර්ජනය වන ජවය වෝල්ටීයතාවය සහ ධාරාවේ ගුණිතයට සමාන වේ. ඉහත ප්‍රතිරෝධයේහි උත්සර්ජනය වන ජවය වෝල්ටීයතාවයේ සහ ධාරාවේ ගුණිතයට සමාන වේ. එහෙනම් අපිට ඒකෙන් ලියන්න පුළුවන් P සමානයි V වරක් I. ඊට පස්සේ යටින් ලියා ගන්න V සමානයි IR බැවින් එය ඉහත සමීකරණෙහි ආදේශයෙන් දැන් ලියන්න පුළුවන් P සමානයි V වරක් I වෙනුවට අපි ලියනවා V බෙදීම R. එතකොට මට එනවා සමීකරණයක් V සමානයි V වර්ග බෙදීම R. sorry. අපිට මේ සමීකරණය එතකොට ගන්න මේ V වෙනුවට ආදේශ කරමු. මෙයා ගන්න. එතකොට අපිට ලියන්න පුළුවන් V සමානයි IR සමීකරණය ආදේශ කරොත් මේ සමීකරණය ලියා ගන්න. මේක නෙමෙයි ඉන්න ඕනේ. V වෙනුවට දැම්මා I වරක් R I. එතකොට මට ලියන්න පුළුවන් I වර්ග වරක් R ඈ. මේ සමීකරණය ලියා ගන්න. මේක I ට ආදේශ කරන්නේ. I වර්ග R වරක් I. එතකොට අපි ලියන්න පුළුවන් I වර්ග R. ඊට පස්සේ I සමානයි V බෙදීම R බැවින් 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 කියලා ලියන්න පුළුවන් P සමානයි V වරක් V යට R P සමානයි V වර්ග බෙදීම R P සමානයි IR බැවින් කියලා මේ සමීකරණය දෙනවා I සමානයි V බෙදීම R කියලා මෙන්න මේ සමීකරණ දෙනවා. එතකොට අපිට සමීකරණ තුනක් ගොඩනගා ගන්න පුළුවන්. right. අපි මේකෙන් පොඩි ගැටලු දෙකක් තුනක් හදමු බලන්න. right. අපි පොඩි ගැටලු දෙක තුනක් හදමු. CI ohm ප්‍රතිරෝධයක් 150 වෝල්ට් CI ohm ප්‍රතිරෝධයක් 150 වෝල්ට් සැපයීමකට සම්බන්ධ කර ඇත එක එය තුලින් ගමන් කරන ධාරාව උසයන්න දෙක ප්‍රතිරෝධය තුල උත්සර්ජනය වන ජවය සොයන්න.
ජවය සොයන්න. 1 ඒ තුලින් ගමන් කරන ධාරාව සොයන්න. 2 ප්‍රතිරෝධය තුල උත්සර්ජනය වන ජවය සොයන්න. අපේ හෙට රිපීට් එකක් යනවා මේක. ප්‍රතිරෝධය තුල උත්සර්ජන ජවය සොයන්නයි. අපි බලමු. ඉතින් අපි මේ පරිපථය ඇද්දොත් මෙහෙම පරිපථයක් එන්නේ අපිට. ඉතින් බලසතුන්න 150 වෝල්ට් නේ. මෙතන දෙනවා CIO. ඉස්සරම අපි I ගත්තොත් I සමානයි V බෙදීම R. එතකොට V කීයද? 150යි R 100යි. එතකොට ධාරාව වෙනවා ඇම්පියර වලින් 1.5යි ඇම්පියර. ඊළඟට P හෙව්වොත් දැන් I දන්නේ හින්දා අපිට P සමානයි VI දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙන දත්ත දෙකට අනුව කෙලින්ම මම මේකට දැම්මොත් V වර්ග බෙදීම R කියන සමීකරණයම V කීයද? 150යි. 150යි වෝල්ට් වල වර්ගය බෙදීම 100යි. උතර අපිට එනවා 150 වර්ගය බෙදීම 100යි. 225යි ජවය මයින් එකකය වොට්. 225යි වොට් කියලා අපිට එන උත්තරේ. අපි තව උදාහරණයකට ගියොත් මේක ලියා ගන්න දෙවෙනි උදාහරණය. පනහයි ඕම් ප්‍රතිරෝධයක් තුලින් 2 ඇම්පියර් ධාරාව ගමන් කරයි. 50 ඕම් ප්‍රතිරෝධයක් තුලින් 2 ඇම්පියර් ධාරාවක් ගමන් කරයි. ප්‍රතිරෝධයේ දෙපස වෝල්ටීයතාවය සහ උත්සර්ජනය වන ජවය සොයන්න. ප්‍රතිරෝධයේ දෙපස වෝල්ටීයතාවය සහ උත්සර්ජනය වන ජවය සොයන්න. දෙපස වෝල්ටීයතාවය සහ උත්සර්ජන ජවය සොයන්න. අපි බලමු. අපි V දන්නේ නැහැ. I දන්නවා 2 ඇම්පියර්, R දන්නවා 50 ඕම්. ඒතර අපි V හෙව්වොත් අපි දන්නවා V සමානයි IR ට. ඒතර I 2 ඇම්පියර් වැඩි කිරීම R 50 ඕම්. එතකොට කීයක් එනවද? 100යි වෝල්ට් කියනගේ එනවා. 100යි වෝල්ට් කියනගේ අපිට ලැබෙනවා. ඒකට අපි P හෙව්වොත් P සමානයි මේකේ I සහ R දීලා තියෙනවා. මම ඉඳ I වර්ග R දානවා. I වර්ග R දැම්මා. I කියන්නේ 2 ඇම්පියර් වල වර්ගය වැඩි කිරීම R කියන්නේ 50 ඕම්.
එතකොට දෙකේ වර්ගය කියන්නේ 4යි. 4 නම් 50. 200යි. මොකද දෙන්න ඕනේ එකේ වත්. right. ඊළඟ උදා. ඔයාලට සේවය ගන්න දුන්නේ. වීජින් නැත්නම් කියලා බලන්නේ නේද? 230 වෝල්ට් සැපයීමකට 230 වෝල්ට් සැපයීමකට CI ohm ඒලා දෙනවා. CI ohm ප්‍රමා 60 ohm ප්‍රතිරෝධ දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත. පරිපතේ ගමන් කරන ධාරාව දෙපස වෝල්ටේජතාවය එක් ප්‍රතිරෝධය එක් ප්‍රතිරෝධය ක්‍රියා කරන ජවය සොයන්න. එක් ප්‍රතිරෝධය ක්‍රියා කරන ජවය සොයන්න. අර කෝස් එක කරාම හරි කියලා එකතු කරලා නෑ ඕනේ නේද වල නේද කෝස් එක කරලා බඩු ටිකක් ගන්න අරගෙන තුන කාගෙන නොටක් කරලා අනිත් පැත්තට වෙලා වටිනා කියලා පුදු මට පුදු ආරයක් තියෙනවා. දැන් ඔය එක අපි විශ්වයම කැමති නෑ අරමයි දැන් පිටු තියෙනවා. ඒ වරන වාත් එක්ක පුදු කොහොමද ඒක right අපි බලමු. ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. එකක් CI ohm අනිත් එක 60 ohm. ඒතර මේකට වෝල්ටේජ් එක දීලා තියෙනවා 230 වෝල්ට්. දැන් මේකේ ධාරාව තමයි ඉස්සරහ. එතකොට අපි I හෙව්වොත් අපි දන්නවා I සමානයි V බෙදීම R. ඒතර වෝල්ටේජ් එක කොච්චරද? 230 වෝල්ට්.
එතකොට මේකේ ප්‍රතිරෝධ දෙකක් ශ්‍රේණිගතයි. එහෙනම් R වෙන්නේ මේ දෙන්නගේම සමග ප්‍රතිරෝධය. එතකොට කීයද? 100 ධන 60 ඕම්. එතකොට අපිට අගය එනවා ධාරාවේ අගය 230 බෙදීම 160යි. 1.4යි මම මේ පැත්තට වටේලා දැම්මොත් 4යි ඇම්පියර් කියලා දාන්න පුළුවන්. 3යි 4 තියෙන්නේ. ඒතර වටේලා දැම්මොත් 1.4යි ඇම්පියර් කියලා දාන්න පුළුවන්. right. ඊට පස්සේ අපෙන් අහනවා මේ එක් ප්‍රතිරෝධයේ දෙපස වෝල්ට්‍යතා. ඒතර මම ශ්‍රේණිගත ප්‍රතිරෝධ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා නම් වෝල්ට්‍යතා බෙදීම ගැන අපි කතා කරා. ඒතර පළවෙනි ප්‍රතිරෝධය දෙපස මම මේක V1 කියලා ගත්තොත් V1 V2 කියලා ගත්තා. මම V1 වෙන විදිය ගැන කතා කරා මතකද? V වැඩි කිරීම බෙදුමට අනුව කොහොමද එන්නේ? මේ ප්‍රතිරෝධයේ අගය R1 කියනම් R1 යට R1 ධන R2. ඉතින් සප්ලයි වෝල්ටේජ් එක කීයද? V කියන්නේ 230යි වැඩි කිරීම R1 කියන්නේ පළවෙනි ප්‍රතිරෝධය කීයද 100යි බෙදීම 100 ධන 60යි. එතකොට එනවා අපිට 230 වැඩි කිරීම 100 බෙදීම 100 ධන 60යි කියන්නේ 160යි. 143.75 වෝල්ට්. ඉතින් මේ මූල ධර්මයේම හොයලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට 230 මේ වෝල්ටේජ්තාවය අඩු කරලා ගන්නත් පුළුවන්. එයි මෙතන වෝල්ටේජ් එකේ මේ වෝල්ටේජ් එක අඩු කරපුවම මේ වෝල්ටේජ් එක එන්න ඕනේ. මේ දෙන්නගේ එකතුව සප්ලයි වෝල්ටේජ් එක සමාන වෙන්න ඕනේ. එතන මම මේ පළවෙනි ක්‍රමයේම ගත්තොත් V2 සමානයි. කොහොමද කියන්නේ? V වැඩි කිරීම R2 යට R1 ධන R2. එතකොට 230යි වැඩි කිරීම R2 කියන්නේ දෙවෙනි ප්‍රතිරෝධය කොච්චරද 60යි යට 100 ධන 60යි 230 වැඩි කිරීම 60යි බෙදීම 160යි 86.25 වෝල්ට්. ඊට පස්සේ මේ දෙන්න එකතු කරොත් අනිවාර්යයෙන්ම 230ට මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. ඔය දෙන්න එකතු කරපුවම 230ට සමාන වෙන්න ඕනේ. Then calendar? Oh, it's right. අපිට පස්සේ Java හෙව්වොත් P1 P2 හෙව්වොත් අපිට හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. වෝල්ටේජ් එක දන්නවා ප්‍රතිරෝධ දෙපස. ඒක මේ I කින් වැඩි කරලා හොයන්නත් පුළුවන්. එහෙම නැත්නම් I දන්නවා R දන්නවා. I වර්ග R කින් හොයන්නත් පුළුවන්. මම මේක I වර්ග R කින් හොයන්නම්. එතන P1 ගත්තොත් P1 සමානයි I වර්ග වරක් R1. I අපිට ආවා 1.44 වර්ගය වරක් R1 කියන්නේ 100යි. එතන මේක ඒක කියනවා මොනවගෙන්ද? watt කියන එක. එතන මම ලියන්න පුළුවන් 1.44 වර්ගය වැඩි කිරීම 100යි. දෙසිය 7.36 වෝල්ට්. එහෙමනම් මම P2 හෙව්වොත් P2
ඊට හොයන්න පුළුවන් ධාරාව දෙකටම පොදුයි. එහෙනම් I වර්ග වරක් R2. එතකොට මට ලැබෙනවා 1.44 වර්ගය වරක් ප්‍රතිරෝධය කොච්චරද? 60යි. ඒකකයේ වොට් වලින් 1.44 වර්ගය වැඩි කිරීම 60යි. එතකොට එනවා 124.416යි වොට්. ඔන්න මට උත්තර දෙක ලැබෙනවා. අපි තව උදාහරණයක් හදමු. right. ඊළඟ උදාහරණය. 230 වෝල්ට් සැපයුමකට 230 වෝල්ට් සැපයුමකට සම්බන්ධ කර ඇති සමාන්තරගත බැර දෙකක් 230 වෝල්ට් සැපයුමකට සම්බන්ධ කර ඇති සමාන්තරගත බැර දෙකක් 1000යි වෝල්ට් සහ 1500යි වෝල්ට් 10 වෝල්ට් සහ 1500යි වෝල්ට් ජවයන්කින් ක්‍රියා කරයි 230 වෝල්ට් සැපයුමකට සම්බන්ධ කර ඇති සමාන්තරගත බැර දෙකක් 10යි වෝල්ට් සහ 1500යි වෝල්ට් ජවයන්කින් ක්‍රියා කරයි එක් බැරය ලබා ගන්නා ධාරාව සොයන්න එක් බැරය ලබා ගන්නා ධාරාව සොයන්න දෙක ඉහත බැරයන් දෙක ශ්‍රේණිගතව සම්බන්ධ කර ඉහත බැරයන් දෙක ශ්‍රේණිගතව සම්බන්ධ කර ඉහත සැපයුම ලබා දුන් විටදී එක් බැරය දෙපස වෝල්ට්‍යතා සහ එක් බැරය ක්‍රියා කරන ජවය සොයන්න. ඉහත බැරයන් දෙක ශ්‍රේණිගතව සම්බන්ධ කර ඉහත සැපයුම ලබා දුන් විටදී එක් බැරය දෙපස වෝල්ට්‍යතාවය සහ එක් බැරය ක්‍රියා කරන ජවය සොයන්න.
රයිට් අපි බලමු කොහොමද දෙන්නේ කියලා. ඉතින් අපි උපසරණ නැද්දොත් ඉස්සරම පළවෙනි අවස්ථාවට උපසරණ නැද්දොත් අපිට අඳින්න පුළුවන් මෙහෙම. මෙන්න වැරයන් දෙක තියෙනවා. ඉතින් මේකට වෝල්ටේජ් එක තියෙනවා කොච්චරද? 230යි වෝල්ට්. ඉතින් පළවෙනි එකනා 1000යි වෝල්ට්, ඊළඟ එකනා 1500යි වෝල්ට්. එතකොට අපි මෙයා තුලින් ගමන් කරන ධාරාව I1 කිව්වොත්, මෙයා තුලින් ගමන් කරන ධාරාව I2 කිව්වොත්. අපිට මේ I1 සහ I2 හොයාගන්න පුළුවන්. අපි දන්නවනේ සමීකරණයක් P සමානයි VI ගුණිතයට P සමානයි VI ගුණිතයට. එතකොට අපි I න හොයන්න ඕනේ. I යුක්ත කරමු. මේකෙන් I යුක්ත කරමු. I සමාන වෙනවා කාටද? P බෙදීම V ට. මෙයා මේ පැත්තට ගියම බෙදීමක් වෙනවා. I සමාන වෙනවා P බෙදීම V ට. එහෙනම් මේකේ P දීලා තියෙනවා 1000යි. V දීලා තියෙනවා කොච්චරද? 230යි වෝල්ට්. කොටේනවා මට 1000 බෙදීම 230යි. මේක මම වටේලා ගත්තොත් 4.35 ඇම්පියර් වෙනවනේ වටේලා ගත්තොත්. වෙන I1. P1 කියලා ගන්නවා. කියලා කියනවා නැත්නම් P1 කියලා ගන්නවා. එතකොට දෙවෙනි එක කරාට දැම්මු I2. මේ සමීකරණය බලද්දී වොට් ගන්න කීයද යකේ? 1500. වෝල්ටේජ් එක කොච්චරද? 230යි. සුර මට එනවා 1500 බෙදීම 230යි. 6.52 ඇම්පියර් ඔන්න ආවා. අපිට මෙන්න මේ විදිහට අගයන් ලැබෙනවා 6.52 ඇම්පියර්. ඊළඟට අපි ගත්තොත් මේකේ අපිට ඉස්සරහා ගානට යද්දී දැන් ශ්‍රේණිගතකට යද්දී මම කියලා තියෙනවා මේගොල්ලන්ගේ නියත ගති ලක්ෂණය වෙන්නේ ප්‍රතිරෝධය. එතකොට මේ සම්බන්ධතාවය වෙනස් කරපුවාම මේගොල්ලන්ට ලැබෙන වෝල්ටේජතාවය වෙනස් වෙනවා. එතකොට නියත ගති ලක්ෂණය වෙන්නේ ප්‍රතිරෝධය. එහෙනම් ප්‍රතිරෝධ හොයාගෙන යන්න වෙනවා. එතකොට මේ ප්‍රතිරෝධ ගත්තොත් අපි R1 සහ R2 කියලා ගත්තා. මට ප්‍රතිරෝධ හොයාගන්න පුළුවන් V සමානයි IR දාලා ගන්න පුළුවන්. නැත්නම් P එක්කම දැම්මොත් මෙන්න මේ සමීකරණය දාන්න පුළුවන්. අපි දන්නවා P සමානයි B වර්ග බෙදීම R. එතකොට R උක්ත කරොත් එනවා මට R සමානයි B වර්ග බෙදීම P ට. මෙයා මෙහාට ගියා, මෙයා පල්ලෙහාට ආවා. එහෙමනම් මම මේකේ පළවෙනි ප්‍රතිරෝධය ගොත් පළවෙනි එක නාගේ R1. මේ R1 දෙපස වෝල්ටීයතාවය. මෙයා දෙපස වෝල්ටීයතාවය. මෙයා දෙපස වෝල්ටීයතාවය කොච්චරක් තියෙනවද? 230යි වෝල්ට් තියෙනවා. R1 දෙපස වෝල්ටීයතාවය කොච්චරක් තියෙනවද? 230යි වෝල්ට් තියෙනවා. එහෙනම් ඒකේ වර්ගය බෙදීම මෙයා ක්‍රියා කරන Java කොච්චරද? 1000යි වෝල්ට්.
ක්‍රියා කරන ජවය 1000යි වොට්. එතකොට මට එනවා 230 වර්ගය බෙදීම 1000යි. 52.9යි ඕම්. මට ওই විදිහටම R2 හොයාගන්න පුළුවන්. ওই විදිහටම R2 හොයාගන්න පුළුවන්. right R2 හදන්න බලන්න ওই විදිහටම. මට මේ විදිහටම R2 හදාගන්න පුළුවන්. R2 ප්‍රතිරෝධය. එතකොට R2 කියන්නේ කවුද? බැරේමයා. එතකොට එයා දෙපසට ලැබෙන වෝල්ටේජ් එක කොච්චරද? 230 වෝල්ට්. එයාගේ ජවය කොච්චරද? 1500 වෝල්ට්. එහෙනම් මෙතෙන්ට ආදේශ කරොත් දෙවෙනි බැරේට දැම්මොත් මේ සූත්‍රය මේ බැරේ දෙපසටත් 230 වෝල්ට්ම ලැබෙනවා. මේ බැරේ දෙපසටත් 230 වෝල්ට්ම ලැබෙනවා. 230 වෝල්ට් වල වාල් බෙදීම P කොච්චරද? යාගේ ජවය 1500යි වෝල්ට්. එතකොට මට ලැබෙනවා 35.2යි වටේලා ගත්තොත් 7යි. මොනවද ඕම්? ඔන්න මට මේ අගයන් ලැබෙනවා. right. ඉතින් ප්‍රතිරෝධ දෙක හොයාගත්තා. දැන් අපිට යන්න පුළුවන් දෙවෙනි කොටසට. ඉහත ප්‍රතිරෝධ ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා. නේ? ශ්‍රේණිගතව. දැන් මේක සම්බන්ධ. මෙන්න R1 මෙන්න R2 මෙන්න සප්ලයි දෙකයි ගැටි. this is high volt. R1 වල මගේ හොයාගත්ත කීයද? 55.2. R2 වල හොයාගත්ත කීයද? 35.2. එතකොට මෙයා දෙපස වෝල්ටේජ් එක අපි දැන් V1 කියලා ගමු. ඊළඟ එක්කෙනා දෙපස වෝල්ටේජ් එක V2 කියලා ගමු. කියන්නේ මෙතන ගමන් කරන ධාරාව I අපේ ධාරාව අහලා නැහැ. දැන් අපිට අර ඉස්සෙල්ලා වෝල්ටීයතා බෙදීමේ සංකල්පයම පාවිච්චි කරලා R2 දන්නවා නම් සැපින් වෝල්ටීයතාවය දන්නවා නම් අපිට V1 සහ V2 හොයාගන්න පුළුවන්. අපිට අර ඉස්සෙල්ලා සංකල්පෙම පාවිච්චි කරලා අපිට V1 සහ V2 හොයාගන්න පුළුවන්. අපි අර ඉස්සෙල්ලා පාවිච්චි කරපු සූත්‍රයෙන්. V1 සහ V2 දෙක හොයාගන්න පුළුවන්. අපිට ඉස්සෙල්ලා සූත්‍රයෙන්. තව මල්ලි නෝ නේ අම්කේ දැක්කද? ඈ? අතාවටි උඩට දාලා තියෙනනේ. අපි ගත්තොත් ඒක කොහොමද? V1ට කොහොමද අපි ලියන්නේ? V1 සමානයි V වරක් R1 යට V1ට අදාළ ප්‍රතිරෝධය මෙයානේ. යට R1 ධන R. ඔබේ පාවිච්චි කරපු සමීකරණ. එතන V කොච්චරද? 230 වෝල්ට්. ඉතින් ආගයන් පස්සේ දාමු වගේට වැඩි කිරීම R1 කියන්නේ 52.9යි. යට R1 ධන R2. එනවා 52.9 ධන 35.2.7යි. උත්තරේ මොනවද දෙන්නේ? වෝල්ට්. දෙසියතික වැඩි කිරීම 52.9 බෙදීම 52.9 ධන
35.27යි. එතකොට එනවා 137.99. අපි ආසන්න වශයෙන් මේක 30.99 ඉඳලා 38යි කියලා දාමු. 137.99 අපි ආසන්න වශයෙන් 138යි කියලා දාමු. එහෙමනම් මට V2 හොයාගන්න පුළුවන්. මේ වෝල්ටේජ් එකේ මේ වෝල්ටේජ් එක අඩු කරා නම් හරිනේ. මම එහෙම ලියන්නම් මේක. V2 සමානයි. V සප්ලයි වෝල්ටේජ්. V මෙතන මේ දෙකේ එකතුවනේ මෙයාට සමාන වෙන්නේ. එහෙනම් මේ සප්ලයි වෝල්ටේජ් එකෙන් මෙතන තියෙන වෝල්ටේජ් එක අඩු කරපුවාම මෙතන වෝල්ටේජ් එක එන්න ඕනේ. දැන් V එකෙන් අඩු කරනවා V1 හොයාගත්තා මම. කොච්චරද? නැත්නම් V එකෙන් අඩු කරනවා V1. ඉතින් V අපිට දීලා තියෙන කොච්චරද? 230යි. V 230යි. ත්‍රින V1 මම හොයාගත්තා 138යි. එතන මට අඩු කරපුවම උත්තරයක් එයි. 92යි වෝල්ට්. මොන V2 උත්තරයක් ආවා 92යි වෝල්ට්. නැත්තම් මේ විදිහට සමීකරණ අනිත් පැත්තට දාලා R2 දාලා මෙතන හදා ගන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒ ක්‍රම දෙකම පාවිච්චි කරන්න පුළුවන්. මම ඉස්සල්ලා අනිත් ක්‍රමේ පාවිච්චි කරමින් නම් මෙතනදී මේ ක්‍රමේ පාවිච්චි කරා. අපි ඊළඟට P හෙවුවොත් මේකේ දැන් උත්සාහයෙන් ජම්මේ P හෙවුවොත් මට P1 හොයන්න පුළුවන් ලේසිම විදිය තමයි දැන් තියෙන දස්සත් එක්ක V1 හොයාගෙන තියෙන මේ R1 ප්‍රතිරෝධය දන්නවා. එහෙනම් මට හොයාගන්න පුළුවන් V1 වර්ගයට R1 කියන සූත්‍රයෙන් මට යන්නේ ලේසි. නැත්නම් I හොයන්න ඕනේ. I හොයන්න තු යන්න පුළුවන්. දැන් V1 හොයාගෙන තියෙනවා. V1 කියන 138යි වර්ගය. වෙලි R කොච්චරද? R හොයාගෙන තියෙනවා 52.9යි. එතකොට මට උත්තරේ එනවා වොට් වලින්. එතකොට එනවා 360යි වොට්. P2 හෙව්වොත් P2 ඒ විදිහටම හොයන්න පුළුවන්. V2 වර්ගය යට R2 V2 වර්ගය යට R2 V2 වර්ගය යට R2 එතන V2 මට ඇවිල්ලා තියෙනවා මේ දෙපස වෝල්ටේජ්තාවය 92යි වෝල්ට් 92යි වෝල්ට් එහෙනම් 92යි වෝල්ට් වල වර්ගයනේ වර්ගයට R2 කියන අගය ඇවිල්ලා තියෙනවා 35.27යි 35.27යි උත්තරේ එනවා වොට් වලින් මේක වටේලා ගත්තොත් 239.98යි වෝල්ට්. ඕන මේක ආසන්න වශයෙන් 240යි වෝල්ට් කියලා කියන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ.
දැන් එතකොට මෙතනින් මම පොඩි කරුණු කාරණා දෙකක් කියන්නම්. පොඩි කරුණු කාරණා දෙකක් කියන්නම්. එකක් තමයි දැන් අපි දැන් නම් එහෙම පාවිච්චි වෙන්නේ නැහැ. ඉස්සර විදිහට බැලුවොත් අපි දන්නකො වොට් 1000 හීටරයක් කියලා. මේ හීටරයක් කියලා හිතන්නකො. එතන වොට් 1000 හීටරයක් නම් මෙන්න ගන්න දාලා. කොච්චරද 4.35 ඇම්පියර්. 4.35 ඇම්පියර්. එතකොට මෙයා සාමාන්‍ය අපි ඉස්සර හීටර්ස් ගහන්නේ එහෙමනේ 5 ඇම්පියර් ප්ලග් වලටනේ. දැන් නම් 5 ඇම්පියර් නැහැනේ. ඉස්සර ගන්නේ 5 ඇම්පියර්. ප්‍රශ්නයක් නැහැ. ඒතර වොට් 1500 හීටරයක් අරගෙන වොට් 1500 හීටරයක් අරගෙන 5 ඇම්පියර් ප්ලග් එකකට ගැහුවොත් ප්‍රශ්නයක් තියෙනවා. එයා කොච්චරක් ගන්නවද? 6.52 ඇම්පියර් ධාරාවක් ගන්නවා. අපි ඉස්සර ඔය වැඩේ කරනවා. හැබැයි 1500 හීටර් තිබ්බේ 5 ඇම්පියර් ප්ලග් එකක් අරගෙන ගහනවා. ඒක වැරදි භාවිතයක්. දැන් නම් ඒක අපිට එන්නේ නැහැ. මොකද 5 ඇම්පියර් ෂොකට් අවුල් නැහැ. දැන් 14 ඇම්පියර් නේ තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ අපිට දැන් එන්නේ නැහැ. ඉස්සර අපි ඔය වැරදි භාවිතය කරා 1500 හීටර් ගහනවා 5 ඇම්පියර් ප්ලග් ටොප් එකකට. නමුත් හීටර් එක 6.52 ඇම්පියර් ධාරාවක් ගන්නවා. ඊයේ පෙරේදා තිබ්බා අනිත් කට්ටියගේ විභාගේ මම හිතන්නේ පොඩි අපි පේපර් ක්ලාස් එකක් කරා ඒගොල්ලෝ පේපර් ක්ලාස් එක හොඳින් කරගෙන තියෙනවා මොකක් කට්ටිය පේපර් එක මම හිතන්නේ ගොඩක් කට්ටිය හොඳින් ලියලා තියෙනවා ගැතුනේ නෑ ඔයගොල්ලන්ට ඊට වඩා ක්‍රමවත් අපිට එමීට වෙලාව අරගෙන උගන්වන්න පුළුවන් මොකද ප්‍රශ්නයක් නැහැ තව මාස 3-4ක් තියෙනවා අපිට ලොකු ප්‍රමාණයක් එක දවසක උගන්වන්න ඕනේ නැහැ මේ පොඩි ප්‍රමාණ වලින් මේ හොඳට උගන්වන්න යන්න පුළුවන්කම තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ රයිට් අපි තව උදාහරණයකට යමු පොඩි තව උදාහරණයකට යමු ලියන්න දාහයි වොට් ඉරාක් 230 වෝල්ට් ප්‍රතිරෝධමය බැරයක් प्रतिरोधमय बैरियर सह 500 वोल्ट 230 वोल्ट प्रतिरोधमय बैर देका समांतरगतව संबंध कर समांतर गतव संबंध कर 230 වෝල්ට් සැපයීමක් ලබා දී ඇත එක පරිපථය ලබා ගන්නා ධාරාව කියන්න පරිපථය ලබා ගන්නා ධාරාව කියන්න දෙක ඉහත බැර දෙක ඉහත බැර
ශ්‍රේණිගතව ඉහත බැර ශ්‍රේණිගතව සම්බන්ධ කර ඉහත බැර ශ්‍රේණිගතව සම්බන්ධ කර 230 වෝල්ට් සැපයුමක් ලබා දුන් විටදී එක් බැරය දෙපස වෝල්ට්‍යතා සහ එක් බැරය දෙපස වෝල්ට්‍යතා සහ ක්‍රියා කරන ජව සොයන්න ඉහත බැර ශ්‍රේණිගතව සම්බන්ධ කර 230 වෝල්ට් සැපයුමක් ලබා දුන් විටදී එක් බැරය දෙපස වෝල්ට්‍යතා සහ ක්‍රියා කරන ජව සොයන්න. එතකොට මේ NVQ level 3 කරන කට්ටියට නම් ඇත්තටම සමහරට මේ ලොකු ගණන් මෙච්චර ගණන් එන්නේ නැහැ ඒකේ. මොකද මේ මොනවද නැහැ ඒගොල්ලෝ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් ගන්න තියෙන්නේ. ඒතකොට සාමාන්‍ය දැනීමට මේක ඉගෙන ගන්න. ඒතකොට අපි තව දවස් 3ක් විතර වගේ අපි මේ තියරි ක්ලාස් එකේ යයි. මේ NVQ level 3 කට්ටියත් ඉගෙන ගන්න ගැටලුවක් නැහැ සාමාන්‍ය දැනීම හොඳයිනේ. ඊට පස්සේ අපි ප්‍රැක්ටිකල් විෂයන් වලට එනවා. ඒ කියන්නේ සර්කිට් අදින්න ඒ වගේ වැඩ ටිකට අපි එනවා. ඔය 2way සර්කිට්, ඉන්ටර්මීඩියට් සර්කිට් ඒ වගේ සර්කිට්ස් ටික තියෙනවනේ ඒ ටික කරගෙන ඊට පස්සේ MCB ගැන, MCCB ගැන ඒවා කතා කරගෙන ඒ වගේ පැත්තට එනවා. එතකොට මේ ඒ ටික කොහොමද දෙගොල්ලන්ටම ඕනේ වෙනවා. ඒතර ගණනය කිරීම ගත්තොත් මේ ගණනය කිරීම මේ සමහර ඒවා level 3 කට්ටියට ඕන වෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ level 3 කට්ටිය ඉන්නවනම් එහෙම ඕනේ නැහැ කියලා අතාරින්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න. වෙයි නම් ඉතින් බලාගෙන ඉන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් මොන හරි දැනුමක් ඔලුවට එනවනේ. අපි තව දවස් 2ක් 3ක් විතර මේ ක්ලාස් එක ගියාට පස්සේ අපි ප්‍රායෝගික කරුණු වලට කතා කරන්න එනවා. ගොඩක් මේ අපි විභාගයක් පාස් වෙන්නම කියලාත් නෙමෙයි. මොකද අපේ දැනුමට වටිනවනේ. ඒ නිසා අපි පුළුවන් තරම් කරුණු කාරණා ටිකක් කතා කරන්න බලමු. මොකද අපේ දැනුමට ඒක ඉතාමත්ම වැදගත්. Right, අපි බලමු කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ. දැන් අපි මේ උදාහරණය හැදුවොත් අපිට මෙහෙම හදන්න පුළුවන්. ඉස්සරෝ පරිපතේ ලබා ගන්න ධාරාව වහන්නේ. ඒතර මේ තුන් දෙනා ගත්තොත් සමාන්තරගතයි. සමාන්තරගතයි මෙන්න මෙහෙම. ඒතර මෙතන තියෙනවා 10යි මම අනිත් පැත්තට ලියගෙන යනවා ඉස්සලා විදිහටනේ. ඒ සිම්පල් එක. මෙන්න මෙහෙම තියෙන්නේ. මෙතන යට තියෙනවා 230 වෝල්ට්. මෙතන 1000 වෝල්ට් එක්කනයි.
තව ඉන්නවා කීයද 500යි වොට් දෙන්නේ. right 500 වොට් දෙන්නේ. එතකොට මම මේකේ මෙයා I1 මෙයා I2 මෙයා I3 කියලා ගත්තා. මෙන්න මෙතන යන ධාරාව I කියන්න පුළුවන්. ඒතර අපි දන්නවා අනිවාර්යයෙන්ම මෙයාත් 500යි මෙයාත් 500යි නම් අනිවාර්යයෙන්ම I2 සහ I3 කියන දෙන්නා සමානයි. I1 සහ I2 කියන දෙන්නා සමානයි. එහෙනම් මේ දෙන්නම හොයන්න ඕනේ වෙන්නේ නැහැ. right අපි බලමු. එතන මෙතන I1 හෙව්වොත් අපි දන්නවා ඉස්සෙල්ලා කතා කරා අපි I යුක්ත කරගත්ත I සමානයි P බෙදීම B ට. එතකොට අපි මේ පාත් එක ගැන කතා කරමු. I1 නේ. එතකොට I1 සමානයි ඒකේ ජවය කොච්චරක් වෙනවද? 1000 වොට්. යට 230 වෝල්ට්. 1000 වොට් බෙදීම 230 වෝල්ට්. ඒතකොට ධාරාව වෙනවා 4.35 ඇම්පියර්. ඒ විදිහට මම I2 හෙව්වොත් I2 සමානයි වොට් බෙදීම 230 වෝල්ට්. 500 වොට් බෙදීම 230 වෝල්ට්. ඒකේ නමට 500 බෙදීම 230යි. දෙකයි දශම 1.7යි ඇම්පියර්. අපිට මේක ලියන්න පුළුවන් වැර සමාන බැවින්. වැර සමාන බැවින් I2 සමානයි I3. එම නිසා I3 සමානයි 2.17 ඇම්පියර්. වැර දෙක සමානයි. එවන වැර දෙක සමාන නම් අනිවාර්යයෙන්ම I2 I3 ට සමාන වෙන්න ඕන. මොකද දෙකම 500 වොට් නේ. එහෙනම් මට ලියන්න පුළුවන් I3 සමානයි 2.17 ඇම්පියර්. ඉතින් මම I හෙව්වොත් මෙන්න මේ I කියන්නේ මොකද්ද? මෙතනිනුයි මෙතනිනුයි මෙතන යන ධාරාව එකතු Iට සමාන වෙනවා. මේ ඔක්කොම ප්‍රතිරෝධ බැලනේ. එහෙනම් මේ ධාරාවේ එකතුව Iට සමාන වෙනවා. ඉතින් මට I ලියන්න පුළුවන් මෙන්න I සමානයි I1 ධන I2 ධන I3. I සමානයි I1 ධන I2 ධන I3. එහෙමනම් I1 අපි හොයාගත්තා මෙතනින් 4.35යි ධන I2 හොයාගත්තා 2.17යි
I3 හොයාගත්තා 2.17. එතන මේ ටික එකතු සමාන වෙනවා I3 ට. එතන අපිට එනවා 8.69 watt. එහෙමනම් අපි මේ ටික ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා නම් අපිට ඉස්සෙල්ලා විදිහටම මේ බැරයන්ගේ ප්‍රතිරෝධ ඕන වෙනවා. මේ බැරයන්ගේ ප්‍රතිරෝධ ඕන වෙනවා. එතකොට අපි මේ ප්‍රතිරෝධ ගත්තොත් මෙයා R1, මෙයා R2, මෙයා R3 කියලා ගත්තොත් ශ්‍රේණිගතව යද්දී ප්‍රතිරෝධ ටික අපිට අරගෙන යන්න වෙනවා. එතකොට R1 සහ R2 සහ R3 කියන දෙන්න අනිවාර්යෙන් සමානයි. බැර දෙක සමානයි. එතකොට මම R1 සහ R2 කියන අධ්‍යයන ආයෙත් හොයා ගන්න වෙනවා. නැත්නම් අපිට ඊළඟ කොටසට යන්න බැරි වෙනවා. ප්‍රතිරෝධ හොයාගෙන තමයි යන්න වෙන්නේ මේ වගේ විදිහට. එතන අපි R1 හෙව්වොත් අපි R හොයන්න මොකක්ද දාන්න සතුටුද? R සමානයි අපිට ලේසින් විදිය තමයි B වර්ග බෙදීම P නේද? එතකොට මම මෙතෙන්ට දැම්මොත් B කොච්චරද දීලා තියෙනවද? 230යි. වර්ගයට P මෙයාගේ ජවය කොච්චරද 1000යි. පනස් දෙකයි සම 9යි. 52යි සම 9යි. මම මේක ගන්නකො R1 කියලා. එහෙනම් R2 එවුවොත් R2 කොච්චරද? වෝල්ටේජ් එක 230යි. ඒතර බැරේ කොච්චරද? 500යි. ඒතර අපිට එනවා 105.8යි. එහෙනම් ඉස්සෙල්ලා විදිහටම ලියන්න පුළුවන්. බැර සමාන බැවින් R2 සමානයි R3. එහෙනම් එම නිසා R3 සමානයි 105.8 ඕම්. අපිට විදිහට ලියා ගන්න පුළුවන්. right. එතකොට දැන් අපි මේ පරිපථයේ ඇද්දොත් දැන් මට අදින්න පුළුවන් මෙහෙම. මෙයා R1, මෙයා R2, මෙයා R3. එතන අපි මෙයාට දෙන වෝල්ටේජ් එක 230 වෝල්ට්. එතකොට මෙයා දෙපස වෝල්ටීයතාවය V1, මෙයා දෙපස වෝල්ටීයතාවය V2, මෙයා දෙපස වෝල්ටීයතාවය V3, මෙතනින් ගමන් කරන ධාරාව I. අපෙන් අහන්නේ එක් බැරි දෙපස වෝල්ටීයතාවය. එතකොට අපිට අර මුල් විදිහටම යන්න පුළුවන්. මේක විදිහට V1 සමානයි මේ පළවෙනි එක නගත්තොත් කොහොමද? සප්ලයි වෝල්ටේජ් එක V වරක් R1. මේකේ ප්‍රතිරෝධ කීයක් තියෙනවද? 3ක් තියෙනවා.
දැන් R1 ධන R2 ධන R3 එනවා යට. සප්ලයි වෝල්ටේජ් එක 230යි වැඩි කිරීම R1 කියන්නේ මේක නේද 52.9යි යටට එනවා R1 කියන්නේ 52.9 ධන 105.8 වැඩි කිරීම 2යි මේ දෙන්නම සමානයිනේ. අස්කන තවොඩ් එක මේක ඉවරනම ඔෆ් කළා මම නැත්නම් බෑ නිකම් ප්ලේ වුණොත් දාන්න බෑනේ. right 46යි වෝල්ට්. ඒ වෙනකොට V2 හොයාගන්න පුළුවන්. V2 කොහොමද යන්නේ? V වරක් R2 යට R1 ධන R2 ධන R3 තර මට ලියන්න පුළුවන් V කියන්නේ 230යි R2 කියන්නේ 105.8යි යට R1 කියන්නේ 52.9යි ධන 105.8 වැඩි කිරීම 2යි. එයි R1 සහ R2 කියන ප්‍රතිරෝධ සමානයි. සුර මඩ එනවා 230 වැඩි කිරීම 105.8 බෙදීම 52.9 ධන 105.8 වැඩි කිරීම 2යි. දෙසියතිහ වැඩි කිරීම 105.8 බෙදීම 52.9 ධන 105.8 වැඩි කිරීම 2යි. 92යි. එවන අපිට අර විදියටම ලියන්න පුළුවන් ඉහත බැර සමාන බැවින් V2 සමානයි V3 එතකොට V3 සමානයි 92යි වෝල්ට් කියලා අපිට ඉස්සෙල්ලා ගත්ත විදියටම මේකෙත් ලියන්න පුළුවන්. ඉස්සෙල්ලා ගත්ත විදියම ලියන්න පුළුවන්. right අපි දැන් P හෙවුවොත් මේකේ මෙයාගේ P1 කියලා ගත්තොත් මට ඉස්සෙල්ලා ඉතින් P1 හොයන්න පුළුවන් P1 සමානයි V1 වර්ගයට R1 එතන V1 මම හොයාගෙන තියෙනවා කීයද 46යි වර්ගය R මම හොයාගෙන තියෙනවා R1 52.9යි මේ මෙතනින් එනවා මට P1 46යි වර්ගය බෙදීම 52.9යි. තුන 40යි
36 වර්ගය විදීම 52.9 46 වෝල්ට්. එවනම් P2 මට වෝල්ටේජ් එක ආව කොච්චරද? 92ක්. 92 වර්ගයට එයාගේ ප්‍රතිරෝධය ආවා 105.8. අසුවයි වෝල්ට්. අපිට එහෙමනම් P3 කීයක් වෙනවද? මේ දෙක සමාන නිසා බෑ සමාන බැවින් P3 වෙනවා 80යි වෝල්ට්. ඉතින් මේ විදිහට හොයාගන්න පුළුවන්. right. හරි. අපි මේ පාඩම ටිකක් ඉස්සරහට යමු. මේ පාඩම අපි ඉස්සරහට යමු තාම. අපි ඊළඟට කතා කරමු විද්‍යුත් ශක්තිය ගැන. දැන් විද්‍යුත් ජවයනේ කතා කරේ විද්‍යුත් ශක්තිය. විද්‍යුත් ශක්තිය ඉලෙක්ට්‍රිකල් එනර්ජි එක ගැන. right. අපිට මොන හරි බැරයක් ගත්තොත් ප්‍රතිරෝධ මේ බැරයක් ගමුකෝ අපි. මෙතන V කියන වෝල්ටේජ් එකක් තියෙනවා. මෙතන I කියන ධාරාවක් යනවා. එතකොට මෙයා අපි තාපය උත්සර්ජනය කරනවා කියලා. T කියන ජවයකින් T කියන කාලයක් ක්‍රියා කරනවා. T කියන ජවයකින් T කියන කාලයක් ක්‍රියා කරනවා. එහෙමනම් මෙන්න මේ T කියන කාලය තුල මෙයා කොච්චර ශක්තියක් බාහිර පරිසරයට මුදා හැරියද කියන එක අපිට හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මේ බාහිර පරිසරයට මුදා හැරෙන ශක්තිය විද්‍යුත් ශක්තිය සමාන වෙනවා. මෙන්න මෙයා ක්‍රියා කරන ජවය ප්‍රතිරෝධ මේ බැරේ ක්‍රියා කරන ජවය. වැඩි කිරීම ක්‍රියා කළ කාලය. එහෙනම් මට ලියන්න පුළුවන් මේකේ එනර්ජි එක E සමානයි P. ජවය කියන්නේ P වැඩි කිරීම T. මම කැපිටල් T දාන්නම්. P වැඩි කිරීම T. කැපිටල් T දාන්න. P වැඩි කිරීම T කාලය. එතකොට සාමාන්‍ය අපි ජවය ගන්නේදී SI ඒකක වලින් ජවය ගන්න කරොත් අපි වොට් කියන එකකේ ගන්නවා. වැඩි කිරීම T ගන්නවා තප්පර වලින් වොට් සෙකන්ඩ්. මෙන්න මේ වොට් සෙකන්ඩ් එකක් අපි මේක ලියුවොත් අපි ලියනවා වොට් සෙකන්ඩ් කියලා. මෙන්න මේ වොට් සෙකන්ඩ් එකක් සමාන වෙනවා ජූල් එකකට. වොට් සෙකන්ඩ් එකක් සමාන වෙනවා ජූල් එකකට. එහෙම නැත්නම්
අපේ ශක්තිය මයිනේ ඒකක ගත්තොත් යුනිට්ස් වලින් ගත්තොත් අපේ ශක්තිය මයිනේ ඒකක විදියට ගත්තොත් යුනිට් ගත්තොත් අපි කියනවා ඒකට kWh යුනිට් එකක් කියලා. අපි මේ ශක්තිය මයින් ගන්න පුළුවන් kWh යුනිට් කියන එක. kWh යුනිට් එකක් ගත්තොත් kWh යුනිට් වලින් ගත්තොත් මෙන්න මේ P කියන එක ජවය කිලෝවොට් වලින් ගන්නවා. ජවය මොන වගේද ගන්න ඕනේ? කිලෝවොට් වලින්. කාලය මොන වගේද ගන්න ඕනේ? පැය වලින්. කාලය ගන්න ඕනේ පැය වලින්. ඒතර අපි මෙන්න මේ කිලෝවොට් සහ පැය වලින් ගත්තොත් අපි විදුලිය මයින ඒකක අපේ තියෙන kWh යුනිට් විදියට ගන්නවා. kWh යුනිට් විදියට ගන්නවා. ඒත් ශක්තියමයිදී අපි සාමාන්‍ය ගණනය කිරීම වලදී මෙන්න මේ වොට් සෙකන්ඩ් වලින් අරගෙන ජූල් වලින් උත්තර තියෙනවා. සාමාන්‍ය ගණනය කිරීම වලදී වොට් සෙකන්ඩ් වලින් අරගෙන ජූල් වලින් උත්තරේ තියෙනවා. එහෙම නැතු අපිට ගෙදරක වැය වෙච්ච විදුලි ශක්තිය විදුලි ඒකක ගන්න හොයන්න ඕනේ වුණොත් ප්‍රශ්නයක් අහලා තියෙන මයික් චුට්ටක් අපි ඊළඟට බලමු. මේ විදුලිය බයින ඒකක වලින් ගත්තොත් අපි මේ විදිහට ගන්නවා. kWh යුනිට් එකක්. ඒතර P ගන්නවා කිලෝවොට් වලින්, T ගන්නවා කාලය hours වලින්. hours කියන්නේ h නේ. simple h නේ. hours කියන්නේ තමයි hours වලින් ගන්නවා. hours වලින් ගත්තාම අපිට පුළුවන් kWh යුනිට් වලින් කිලෝවොට් hour වලින් ගන්න. ඒතර මෙතන කිලෝවොට් වලින් මෙතන පැය වලින්. අපිට මෙන්න මේ ආකාරයෙන් ඒකක ලබා ගන්න පුළුවන් කිලෝවොට් hour කියන එකකින්. ඒතර ශක්තිය මයින් අපි ප්‍රධාන එකක දෙකයි SI එක සම්මත එකක වලින් ගියොත් අපි ගන්නවා වොට් සෙකන්ඩ් ජූල් කියලා. එහෙම නැත්නම් අපි ඉලෙක්ට්‍රිකල් බිල් එකක් හදන්න ගියොත් kWh වලින් මයින් පුළුවන්. ඒතර මෙතනදී මතක තියාගන්න ඕනේ බහුවර්ණ ප්‍රශ්නෙකදී ශක්තිය මැනීම සඳහා භාවිතා කරන ඒකක කියලා ඇහුවොත් අපිට ශක්තිය මයින්න පුළුවන් ඒක වර්ග දෙකක් තියෙනවා. එකක් ජූල් එහෙම නැත්නම් kWh. ඊට අමතරව කැලරි කියලා එකකුත් තියෙනවා. නමුත් කැලරි ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට එන්නේ නැහැ. ඒ හින්දා මම කැලරි ගැන කතා කරන්න යන්නේ නැහැ. ඊට අමතරව කැලරිස් තියෙනවා. ඒතර කැලරි කියන එක කතා කරන්නේ නැහැ. මොකද ඔයගොල්ලන්ට කැලරි කියන එකේ ගොඩක් වෙලාවට ලැබෙන්නේ නැහැ. ඒතර ශක්තිය මයින්න ඔයගොල්ලන්ට ලැබෙන ඒක ගොඩක් වෙලාවට වොට් සෙකන්ඩ් එහෙම නැත්නම් ජූල් එහෙම නැත්නම් kWh. අපි බලමු පොඩි උදාහරණයක් හදලා. විද්‍යුත් ශක්තිය කියලා ලියලා මෙන්න මේ රූපෙට හදගන්න. මේ රූපෙට ගන්න. මොනවද ලියා ගන්න එපා රූප විතරක් හදගන්න. රූප විතරක් හදගන්න. Parko balik deh, kayak ada tuh. Right, ඊට පස්සේ ලියා ගන්න. Dulu deh, kayak kalau waktu kayak gitu. P ජවයකින් T
T කාලයක් ක්‍රියා කරයි නම් එම කාලය තුල මුදාහරණු ලබන ශක්ති ප්‍රමාණය ජවයේ සහ කාලයේ ගුණිතයට සමාන වේ. මේ අද ක්ලාස් එක මම ලොකු වෙලාවක් කරන්නේ 9 වෙනකන් විතරයි කරන්නේ. මේ තව පොඩි වෙලාවක් අපි මේක දිගට කරමු. මේ මම රිපීට් එකක් නෙමෙයි මම පොඩක් වෙබ්සයිට් එකකට පොඩක් මේක අප්ලෝඩ් කරන්න උත්සාහ කරන්නම් මේ දැන් දිගටම ඉස්සරහට පොඩක් එහෙම බලමු. එහෙනම් ලියා ගන්න පුළුවන් විද්‍යුත් ශක්තිය සමානයි ජවය වැඩි කිරීම කාලය. විද්‍යුත් ශක්තිය සමානයි ජවය වැඩි කිරීම කාලය. ශක්ති සමානයි ජවය වැඩි කිරීම කාලය. අපිට ලියන්න පුළුවන් එහෙනම් E සමානයි P වැඩි කිරීම T. ඉතින් අපිට ඒකක දාන්න පුළුවන් P කියන්නේ W, T කියන ඒකකේ අපි සෙකන්ඩ් වලින් ගන්නවා. ඒතර watt second වෙනවා ඒකකය. watt second සමාන ජූල් වලට. ඊට පස්සේ යටින් ලියා ගන්න. විදුලි පාරිභෝජනය මැනීමේදී ශක්ති ඒකකයේ ලෙස kWh විදුලි ශක්තිය ඒකකයේ ලෙස kWh භාවිතා කරයි. එහෙනම් අපි ලියා ගන්න පුළුවන් kWh යුනිට් එක සමානයි kW වැඩි කිරීම h. එතකොට P ගන්නවා කිලෝවොට් වලින් kW කියන්නේ කිලෝවොට්. ඊට පස්සේ අපි තප්පර නෙමෙයි කාලය ගන්න. එතකොට පැය වලින්. එතකොට කාලය ගන්නේ පැය වලින්. right. මෙතන පොඩි උදාහරණයක් හදමු බලන්න. මේකට පොඩි උදාහරණයක්. CI watt
ජවයකින් ක්‍රියා කරන විදුලි බුබුලු පහක්. දිනකට පැය 5 බැගි. නැත්නම් පැය 4 දාමු. පැය 4 බැගි. දිනකට පැය 4 බැගි. දින 30ක මාසයක්. ක්‍රියා කරයි නම් දින 30ක මාසයක් ක්‍රියා කරයි නම් වැයවන ශක්තිය ජූල් වලින් සහ වැයවන ඒකක ගණන. වැයවන ශක්තිය ජූල් වලින් සහ වැයවන ඒකක ගණන සොයන්න. වැයවන ඒකක ගණන සොයන්න. right අපි බලමු. එතකොට අපි වැයවන ශක්තිය කියලා ගත්තොත් මම කරගෙන ලියා ගන්නම්. ජූල් වලින් ගත්තොත් වැයවන ශක්තිය අපි ගත්තොත් ජූල් වලින්. අපි එතකොට වොට් සහ සෙකන්ඩ් වලින් ගන්නෙ. එතකොට වොට් 100ක CI වොට් බල්බ් කීයක් තියෙනවද? 5ක් තියෙනවා. වොට් 100 බල්බ් 5ක් තියෙනවා. දිනකට පැය 4යි. එතන පැය වලින් තියලා බෑ. අපි ජූල් වලින් වෙනවනම් මොනවද තියන්න ඕනේ? විනාඩි වලින්. එහෙනම් පැය විනාඩි කරන්න වැඩි කරන්න ඕනේ. තප්පර වලින් නේ. තප්පර වලින්. පැය වලින් තියලා බෑ තප්පර වලින්. තප්පර කරන්න 60 වැඩි කිරීම 60න් වැඩි කරන්න ඕනේ. පැයට විනාඩි 60යි. විනාඩි කරා 60න් වැඩි කරලා විනාඩියට තප්පර 60යි. එනකොට තප්පර කරා. මෙතන තප්පර කරා. ඔන්න දවසකට තප්පර මෙච්චරක් වැඩ කරනවා. ඒ වාගේ දින කීයක් වැඩ කරනවද? 30යි. දැන් සම්පූර්ණ කාලය ගන්න 30න් වැඩි කරා. එතකොට මෙතන ඒකක දෙකයි තියෙන්නේ මේ වොට් සහ සෙකන්ඩ්. අනිත් ඔක්කොම ඉලක්කම් තියෙනවා. ඒතර මේ ටික වැඩි කරපුවම එනවා අපිට ජූල් වලින් උත්තරේ. 100 වැඩි කිරීම 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 60 වැඩි කිරීම 60යි ඊට පස්සේ වැඩි කිරීම 30යි. ලොකු උත්තරයක් එනවා නේ. 16යි බිඳු තියෙනවා 6ක් තියෙනවා නේ. ලොකු උත්තරයක්. ජූල්. එහෙනම් ඊළඟට ඒකක ගන්න බැලුවොත් මෙතන 100යි වොට් නේ තියෙන්නේ මේක කිලෝවොට් කරන්න කීයෙන් බෙදන්න ඕනේද 1000න් බෙදන්න ඕනේ 100 1000න් බෙදපුවම වොට් මොන වොට් පරිවර්තන වෙනවද කිලෝවොට් බවට පරිවර්තන වෙනවා එතන වොට් කිලෝවොට් කරන්න නම් කීයෙන් බෙදන්න ඕනේද 1000න් මේ 1000යි කියන්නේ k නේ මම ඔක ඉගෙනුවා 1000යි කියන්නේ k අර කෝඩ් එකක් කියමු මෙහෙම මතක ඇති සාමාන්‍ය අපි උඩ පැත්තට යද්දී කිලෝ
මෙගා ගිගා ටෙරා යටපැත්තේදී මිලි මයික්‍රෝ නෑනෝ පිකෝ K කියන්නේ කීයද 10 3 වෙනි බලයෙන් වැඩි කරන්න කියන්නේ මෙගා කියන්නේ කීයද 10 6 වෙනි බලයෙන් වැඩි කරන්න කියන්නේ ගිගා කියන්නේ 10 9 වෙනි බලයෙන් වැඩි කරන්න කියන්නේ ටෙරා කියන්නේ 10 12 වෙනි බලයෙන් වැඩි කරන්න කියන්නේ යටපැත්තට આવොත් මිලි කියන්නේ 10 ඍණ 3 වෙනි බලයෙන් වැඩි කරන්න. ඒ කියන්නේ 10 3 වෙනි බලයෙන් බෙදන්න. මයික්‍රෝ කියන්නේ 10 ඍණ 6 වෙනි බලයෙන් වැඩි කරන්න. නැනෝ කියන්නේ 10 ඍණ 9 වෙනි බලයෙන් වැඩි කරන්න. පිකෝ කියන්නේ 10 ඍණ 12 වෙනි බලයෙන් වැඩි කරන්න. එතකොට අපිට මේ k කියන්නේ මොකද්ද 10 3 වෙනි බලයනේ. එතකොට මේ 18 k කැපිලා යනවා. එතකොට මේක වැඩි කරලා ලයිට් එකේ දැම්මයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ 5යි. බල් 5ක් නිසා 5න් වැඩි කරා. දැන් දිනකට පැය 4යි. 4යි hours. අය 60න් වැඩි කරන්න ඕනේ නැහැ. තප්පර නෙමෙයිනේ. දැන් යුනිට් වලට ගද්දි කිලෝවොට් සහ පැය තියෙනවා. දින කීයද? 30යි. එතකොට මේකේ තියෙනවනේ කවුද? පැයයි කිලෝවොට් වලින් ඒකද කියන්නේ. තප්පර වලින් නෙමෙයි. එතකොට අපිට එනවා හැටයිනේ 60යි kWh එන අපිට මේකේ මාසෙට යුනිට් යනවා කීයක්ද 60ක් ඒක කොලින් ගත්තොත් යුනිට් 60ක් වැය වෙනවා අපිට right එතකොට අපි බැලුවොත් මෙන්න මෙහෙම ඔය දෙන්න අතරේ සම්බන්ධතාවයක් බැලුවොත් KWH එකක් කියන්නේ ජූල් කීයද කියන සම්බන්ධතාවයක් බැලුවොත් 1යි KWH ගත්තොත් එතකොට ජූල් වලින් ගත්තොත් කිලෝවොට් එකක් කියන්නේ කිලෝවොට් එකක් කියන්නේ වොට් නම් කීයක්ද 1000 එකයි කිලෝවොට් කියන්නේ වොට් 1000 ඒතර වොට් එක කියන්නේ කිලෝවොට් එක වැඩි කිරීම පැය එකයි කියන එකනේ ඒතර පැය එකක් කියන්නේ විනාඩි නම් කොච්චරද 60 වැඩි තප්පර නම් කොච්චරද 60 වැඩි කිරීම 60යි සෙකන්ඩ් එතකොට අපිට එනවා KWH යුනිට් එකක් කියන්නේ 60 වර්ගය වැඩි කිරීම 1000. දැන් කොච්චරද? 0.05 කියනවනේ. 0.0000 what second. ඉතින් මම මේක ලියන්න පුළුවන් 3.6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි වැඩි කිරීම 10යි 6 වෙනි බලයයි. what second කියන්නේ මොනවද? joule. එහෙනම් KWH එකක් සමාන වෙනවා 3.6 වැඩි කිරීම 10යි 6 වෙනි බලයයි joule වල. අපි තව එක උදාහරණයක් හදලා අපි හදනවා.